බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ධර්මයේ අධ්‍යයනය කරන කෙනාගේ ස්වභාවය. ධර්මයේ කරා යන කෙනා එකම මතයක් තියෙන්න ඕනේ භගවා ජානාති. බුදුරජාණන් වහන්සේ තමයි සර්වඥ. උන්වහන්සේ තමයි සියල්ල දන්නේ. අහං නජානාමි. මම මොකුත් දන්නේ නැහැ කියන තැන ඉන්නේ. සත්තාමේ භගවා. භාග්‍යවතුන් වහන්සේමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි. මං ශ්‍රාවකෙක් විතරයි. ඔන්න ඔතන හිටියොත් නියතමානීව ධර්මය අල්ලගන්න පුළුවන්. ඒ නිසා ධර්මයට ලොකු ගෞරවයක් ආසාවක් ඒ සියල්ලත් එක්ක අවංකව ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගන්න. මේ ලැබිච්ච අවස්ථාවෙන් අඩුම ගානේ සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය තියාගන්න. එහෙම හැඟීමක් එන්නේ නැද්ද නිකන්? ඒ හැඟීම ඇති කරගන්න. ඒක බැරි වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. අපි උත්සාහ කරනවා. අපි උත්සාහයෙන් වීර්ය වඩ아가ගෙන යනවා කොහොම හරි උස්ම ටික යන්න කලින් සතර අපායෙන් මිදෙනවා කියලා. ඒ වුවමනාව ඇති කරගන්න. මොකටද කැමති? තුසිත පැත්තේ ගිහිල්ලා එනවද ගිහිල්ලා? තවතිසාවියේ පැත්තෙන් ගරවුමක් ගහලා එනවද නැත්නම් මේ ජීවිතේ ධර්මය අල්ලගන්නද? මතක තියාගන්න දිව්‍ය චුති සූත්‍රය බලන සංයුත්ත නිකායේ ඔබ බලන්න සංයුත්ත නිකායේ චුති සංයුත්තේ තියෙන දිව්‍ය චුති කියලා සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ නියසියට පස් ටිකක් කරන් පෙන්නන මහණෙනි දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවියන් අතරින් මහ පොළොවේ පස් වගේ පිරිසක් සතර පායට වැටෙනවා කියලා. ඔය තුසිතේ තවතිසාවි ගියාය. එහෙන් චුත වෙලා මහ පොළොවේ පස් වගේ සතර පායට වැටෙන්නේ කියලා. දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවියන් අතරින් නියසිලේ පස් වගේ ටිකයි කියනවා. ආයිමත් දිව්‍ය ලෝකෙම ඉපදිලා ධර්මාවබෝධි කරා යන්නේ. එහෙනම් අපිට පේනවා එහෙ ගියත් ධර්මය අල්ලනවා කියන එක බොරු. එහෙ ගියත් ධර්මය අල්ලන්නේ කවුද? මෙහෙන් ධර්මය අල්ලගෙන ගිය කෙනා විතරයි. මෙහෙදී අපි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා සීක බල ධර්ම වඩාගෙන උද්දක ධර්මයේ එල්ලිලා එහෙට යාගත්තොත් බේරෙනවා. එහෙම නැත්නම් දිව්‍ය කාමයන්ට අහු වෙනවා. දිව්‍ය සැප සම්පත් වලට ගොඩාක් දෙවිවරු මුසපත් වෙනවා. එහෙ ගියාට පස්සේ දැන් අපේ මේ මානසික ස්වභාවය මේ වගේ. දැන් ඔබ හිතන්න දැන් මිනිස්සුන්ගේ හිතේ ස්වභාවය දුප්පත් මිනිස්සයා ගැන හිතන්නේ අපි අවංකව නිකන් මනුස්ස හිත ගැන හිතමු. දුප්පත් මිනිස්සු ඉන්න ඔය නිකන් මොකවත් නැහැ. රසාවක් කළ ජීවත් වෙන්න විදියක් නැහැ. ගමේ ඔය කුලී වැඩක් කරගෙන ජීවත් වෙන පොඩි සයිකලයක් තියෙන පොඩි පැල්පතක ඉන්න මිනිස්සෙක්. ඒ මිනිස්සයාගේ සිහිනේ වාහනයක යන ලොකු ගෙදරක ඉන්න හොඳ සැප සම්පත් තියෙන හොඳට ඇඳලා යන මිනිස්සෙක් දැක්කම හිතනවා අන්න දිව්‍ය ලෝක. අන්න අතන්ට යන්න තියෙනවා නම් කියලා එයා සිහින මවන්නේ අතන්ට යන්න. නැද්ද එහෙම? එයාගේ සිහින එක. එතනට ගිය මිනිස්සයා ඒ මිනිස්සයා සමහරලාට විවේකයට යනවා ගමක ගිහිලා ජීවත් වෙන්න. පාරේ යනකොට කියනවා මේ පොල් අතු ගෙවල් වල ඉන්න. අනේ මේ මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මොනතරම් සැලසීමක් ඇද්ද ওই ගම් වල ජීවත් වෙන මිනිස්සු. ගමේ මොනවා හරි කාලා බීලා නිදාගෙන හොඳට නිින්ද යනමුට අපිට එහෙම අපි මේ වෙලාව හිටියට මොන ප්‍රශ්න ගොඩකදී එහෙම මිනිස්සු හිතන්නේ නැද්ද? හිතනවා. ඒ වගේ මතක තියාගන්න. අපි මෙහි ආවට පස්සේ මෙහෙදී අපි හිතනවා දිව්‍ය ලෝකෙ ගියොත් ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම අපි මෙහෙදී හිතනවා. එහෙ ගිය දෙවිවරුන්ට හිතෙනවා අපේ පින ගෙවිලා ඉවර වෙනකොට මනුස්ස ලෝකෙට යා ගන්න ඕන පින් කරගන්න. දැන් අපි හිතමු අපිට සාංගික දානයක් දෙන්න ඕනේ. දෙවියන්ට පුළුවන් ද සාංගික දානයක් දෙන්න? පුළුවන්ද බැයිද? බෑ. හාමුදුරුවෝ වඩම්මලා සාංගික දානයක් දෙන්නද? බෑ. අපිට කටින පින්කමක් කරනවා අපි. පුළුවන් ද දෙවිවරුන්ට කටින පින්කම් කරන්න? ඒක කරන්න බෑ. අපි ධර්මශාලාවක් හදනවා, චෛත්‍යයක් හදනවා. අපි ශ්‍රම දාන දෙවියන් කරන්නේ සක්‍ර දෙවියෝ මැව්වා. සැනින් 12 දෙතුනක් විතර චෛත්‍ය සිළු මිනිසයි. ඒ සක්‍ර දෙවියන්ගේ පිනට මැවුණා ඉච්චරයි. අපි මෙහි දාඩිය දාගෙන සාදු කිය ගලෙන් ගලට වැලි හලහලා වෙහෙසිලා හැම මොහොතකම අපි පිනක් රැස් කරනවා. අපි ගිහිල්ලා ආබාධිත නිවාසිකට දන් දෙනවා. පිළිකාරෝහලකට දානයක් දෙනවා. ළමා නිවාසිකට දන් දෙනවා. දිව්‍ය ලෝකෙත් ඉන්නවද එහෙම පිළිකාරදිත දෙවිවරු? ළමා නිවාස ආබාධිත දෙවිවරු පිළිකාර වලින් යන අය එහෙම ඉන්නවද? අපි මේ කිහිලිකරු පූජා කරනවා, රෝද පුටු පූජා කරනවා, පොත්පත් දෙනවා, ගැඹිරි මවුරුද අපි කොච්චර මේ මනුස්ස ලෝකෙ පින් කර ගන්නවද? එතකොට අපි මෙහි පින්
පුරනවා පින් කරනවා පින් කරන ක්‍රම අපිට ඕන තරම් මෙහි තියෙනවා. හැබැයි දෙවියන්ට එහෙ ඉඳලා දෙවියන්ගේ පින ගෙවෙනකොට ඔබ අහලා ඇති පුබ්බ නිමිත්ත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දිව්‍ය ලෝකයේ පින ගෙවෙන දෙවිවරුන්ගේ ලක්ෂණ පහක් බුදුහාඳුරු පෙන්නනවා. මල් මාලා පර වෙන්න පටන් ගන්නවා කියනවා. දෙවියන්ගේ ශරීර වලින් දහඩිය වැగిරෙනවා කියනවා. දිව්‍ය සලුපිලි කිලුටු වෙනවා කියනවා. ඊළඟට දිව්‍ය විමාන වල සිත්තලවක් නැති වෙනවා කියනවා. එතකොට අනිත් දෙවිවරු වට කරගෙන ඔබට කියනවා ඊතෝ බෝ සුගතින් ගච්ඡ. පින්වත ඔබ සුගතියට යන්න. එතකොට දෙවියන් සුගතිය කියලා එතන කියන්නේ මොකද්ද? මනුස්ස ලෝකෙට ඉක්මනට යන්න කියන්නේ. සුගතින් ගන්්වා සුලද්ද ලාභං ලබ. සුගතියට ගිහිල්ලා ඔබ උතුම්ම ලාභය එහෙදි ලබන්න කියනවා. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාතිති. උතුම් ලාභය ලබාගෙන ඒකේ ස්ථාවර වෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බල්ලා කියන මහණෙනි දෙවිවරු දෙව්ලොව ඉඳන් සුගතියට යන්න කිව්වේ ඒ මනුස්ස ලෝකයටයි කියනවා. කියන්නේ සතර අපාය වැටෙන්න පුළුවන්. දැන් ඉහි පින ගෙවිලා ඉවරයි. ඒ නිසා ඉක්මනට දැන් ඔබ මනුස්ස ලෝකෙට යන්න. ගිහිල්ලා උතුම් ලාභය ලබන්න, තිසරණේ පිහිට ගන්න. ඒක තුල ස්ථාවර වෙන්න කියනවා. එතකොට බලන්න දෙවියන් මොකක්ද එහෙනම් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ආසන්න අයට මොකද කියන්නේ? ඉක්මනට මනුස්ස ලෝකෙට ගිහිල්ලා තිසරණේ පිහිටගෙන ඒක තුල ස්ථාවර වෙනගෙන සෝවාන් වෙන්න කියලා. ඒ නිසා අපි ඉන්නේ කොතනද? දැන් අපිට මෙහි ධර්මයේ ලැබිලා තියෙනවා. අපිට ධර්මයේ දියුණු කරගන්න උවමනාව තියෙනවා. දැන් හිතන්න කෝටි 700ක් එහා ජීවත් වෙන ලෝකයක් නෙමෙයිනේ. අපි ලෝක ජනගහනය අද ගත්තොත් කෝටි 700 පැනලා. ඔය අතරින් හිතන්න කීයෙන් කී දෙනාටද මෙහෙම පිනක් තියෙන්නේ? බණපදයක් අහන්න. හිත නැමෙනවද? කොච්චර අන්තර්ජාලේ බණ තිබ්බත් බණ අහනවද මිනිස්සු? කීයෙන් කී දෙනාද බණ අහන්නේ? ඔබ එංගලන්තේ හිටියත් මේ පන්සලකට එන්නේ කී දෙනාද බලන්න. එංගලන්තෙම ඇවිල්ලා කොච්චර ඇද්ද පන්සලට බැන ඔය ඉන්නේ ඇවිත් ඉන්න මොන පන්සලද මං කී ඉන්නේ නැද්ද? ඈ? ඉන්නවනේ ඕන තමයි. ජීවිතේ එක පන්සලකට යන්න වෙන මිනිස්සු ඇතිනේ බෞද්ධයෝ කියලා. ඒ අතරේ ඔබට කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්ම ශ්‍රවණේ, ඒ සියල්ල බණහන ආසාව, හැඟීම ඒ ඔක්කොම ඉන්නේ පුබ්බේච කත පුඤ්ඤත පෙර පිනකට. ඒ පෙර පිනත් එක්ක දැන් ඔබට ධර්මයට අවශ්‍ය බාහිර අංග ඔක්කොම දැන් ලැබිච්ච වෙලාව. හොඳට බණ ඇහෙන කාලය. ධර්මයට හිත නැඹුරු වුණා. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබෙනවා. බණ අහන්න ලැබෙනවා. මතක තියාගන්න මේ ඇහෙන ටික ඔබ අපේ රටේ ඉතිහාසය ගියා ගත්තාම මේ රටවල වල මේ බණ තිබ්බ රටවල් නෙමෙයි මේ බණ කරන්නේ අපේ රටින් ආපු හාමුදුරනේ පන්සල් ටිකක් හරි හදාගෙන ඔය ඉන්නේ. එතකොට දැන් අපි හිතමු ඔබ අපේ රටේ ඉතිහාසය අධ්‍යයනය කරලා තියෙනවා නම් අපේ රටේ මේ බණ ඇහෙන්නේ අවුරුදු 500කට විතර පස්සේ. ඔබ හොඳට බලන්න පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණයක අපේ රට අවුරුදු 400ක් 450ක් බැට කෑවා. ඔය බැට කාපු කාලේ මිනිස්සු අන්ත දුක් විඳ හැංගි පුදුම දුකක් වින්දාස් කැරලි ගගහ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව කැරලි කෝලහලත් එක්ක මුංගෙන් බේරෙන සටන් කර හිටියා. ඔය අතර සීතාව රාජසිංහ රජුරු ඒ කාලේ පරංගිට විරුද්ධ ගොඩක් යුද්ධ කරා තමයි. හැබැයි හින්දු ආගම වැළඳගෙන පන්සල් ගිනි තිබ්බා. හාමුදුරන්ට කපලා කොටලා මැරුවා. ඔබ අහලා ඇති ගණින්නාන්සලගේ වියක් බිහි වුණා කියලා. ඊට පස්සේ ඔබ අහලා ඇති ඔය කාලිංග මාගේ චන්ද්‍රබහන් වගේ අය 24000ක හමුදාවක් අරගෙන ලංකාවේ එක කෙළවරක ඉඳන් විහෙර විහාර ගිනිතිය පන්සල් ගිනිතිය හාමුදුරු මැරුවා. අනුරාධපුරයේ හිටිය බෞද්ධයෝ එකතු කරලා අතපය කැපුවා කියනවා. සමහරුන්ගේ බෙල්ල කැපුවා. මිනිස්සු අනුරාධපුරයේ නගරෙම අතහැරියා. අද අපි වඳින රුවන්වැලි සෑය කැලයක් වුණා. කැලි මැද වැහුණා. අටමස්ථාන ජයශ්‍රී මහ බෞද්ධයෝ ඔක්කොම වනාන්තරයකින් වැහිලා ගියා. අපේ රටේ අවුරුදු 200ක් 300ක් රුවන්වැලි සෑය අටමස්ථාන මහ කැලේ මැද්ද වැහිලා ගියා. 1876 ඔබ අද ඉන්ටර්නෙට් එකේ ගිහලා බලන්න. රුවන්වැලි සෑය හොයාගන්නකොට 1876 පින්තූරේ තියෙනවා. පස් කන්දක් කැලයක් මැද්ද තියෙන. වටේ තියෙන වාහල්කඩ නිකන් තියෙනවා. ඔක්කොම කඩා වැටිලා පස් කන්ද වගේ තියෙනවා. ගල් කණු ටිකක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ අවුරුදු කීපයක් තුළ තමයි ආයි ප්‍රතිසංස්කරණය කරලා හදලා ආයි ගත්තේ. එතකොට දැන් අපිට ඔය සුද්දන්ගෙන් නිදහස ලැබිලා අධිරාජ්‍යවාදීන්ගෙන් අපි නිදහස් වෙලා අවුරුදු කීයද දැන්? ඊයේ පෙබරවාරි 4 70 වෙනි නිදහසනේ අපි සැමරුවේ.
ඔය අවුරුදු 70 වෙනුත් අපි අවුරුදු 30ක් යුද්ධකින් බැට කෑවා. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු 10ක් විතර වෙනකොට ඔන්න ඔය ටිකේ තමයි ඔබට මතක ඇති සම්බුද්ධත්ව ජයන්තිය. මේට අවුරුදු 10කට 11කට කලින්. ඔතනින් තමයි ලොකු ප්‍රබෝධයක් අපේ රටේ ධර්මයේ බලවත් වුණේ. ඒකට හේතුව ඉස්සර ඔය රජයේ ගුවන් විදුලියේ පොයි දවසේ රැට විතරයි බණ ටිකක් ගියේ. බණ නැහැ. ඔබ බලන්න මීට අවුරුදු 15කට ඉස්සර කලින් ඔබේ ආච්චිලා කියලා බණ ඇහුවද මෙහෙම? ඉස්සර බණ යන නාලිකා තිබ්බද නැහැ. පොයි දවසට රැට රජයේ ගුවන් විදුලියේ බණ ටික යනවා එච්චර රැට පිළිත් යනවා එච්චරයි. සම්බුද්ධත්ව ජයන්තියෙන් පස්සේ රටේ ලොකු ප්‍රබෝධයක් ආව ධර්මයේ. හැම නාලිකාවකම බණ පටන් ගත්තා. ඒ අතරේ යුද්ධය ඉවර වෙනවා. ඒත් එක්කම කුසල මහාමුදුරු බෞද්ධ නාලිකාව පටන් ගත්තා. එතනින් තමයි පටන් ගත්තේ මේක. එතකොට මේ බෞද්ධ නාලිකාව පටන් ගත්තා. ඊට පස්සේ දැන් තව බෞද්ධ නාලිකා ගොඩක් තියෙනවා. ගුවන් දැන් හැම FM නාලිකාවකම බණ, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ත්‍රිපිටකේ පරිවර්තනය වුණා. මීට අවුරුදු කීපයකට පෙර බුද්ධ ජයන්ති පරිවර්තනය. එතකන් පොතක් අත පරණ පුස්කොළ පොත් උවා තමයි තිබ්බ වංශල් වල. පිටු නෑ, කාව කාලා දිරලා පොතක් හොයාගන්න නෑ. ඉස්සර මිනිස්සුන්ට තිබුණේ ජාතක පොතයි පිරිත් පොතයි. ජාතක පොත් වහන්සේ, පිරිවානා පොත් වහන්සේ කියලා ওই ටික තමයි කියෝ හැදුනේ. එතකොට දැන් මේ අවුරුදු 10ක 12ක ඉඳන් ලොකු පිබිදීමක් ධර්මයේ මතුවලා තියෙනවා. දැන් ගෙවල් වල ත්‍රිපිටක පොත් ඇති ඔබේ. බණ පොත්ද, කැසට්ද, CDද, සංගරාද අද අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවොත් ත්‍රිපිටකේ ඕනේ භාෂාවකින් කියවන්න පුළුවන්. ප්‍රංශ පුළුවන් නම් ප්‍රංශ භාෂාවෙන් ත්‍රිපිටකේ කියවන්න පුළුවන්. එතකොට ඕනම භාෂාවකට පරිවර්තනය වෙලා තාක්ෂණයත් එක්ක අද අපිට බාහිරින් ලැබෙන අංග දෙකම තියෙනවා. මේ ධර්මය අවබෝධ වෙන්න නම් බාහිර අංග දෙකක් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. ওই දෙක හොඳටම දැන් තියෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්න නම් අපි තුල තියෙන්න ඕනේ මොනවද? යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. මේ ජීවිතයේ ධර්මය අපිට අල්ල ගන්න නම් බාහිර ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. බාහිරින් ධර්මය හොඳට ලැබෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේ තියෙනවා. ධර්මය හොඳටම තියෙනවා අපිට. ඒ ටික හොඳටම ඇහෙනම කාලේ දැන් අපි හිතුවොත් මේක අපිට මෙහෙ කරන්න බෑ කියලා. අපිට අතට ලැබිච්ච මණික අපි බිම දාගත්තා වගේ වෙනවා. යෝනිසෝ මනසිකාරය ඒක බාහිර කෙනෙකුට දෙන්න බෑ. තමා තුළ ඇති කරගත යුතු දෙයක් මේ අහන ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. අහන ධර්මයේ හැම වෙලෙම හිතන්න. පුටුවක වාඩි වෙලා හිටියත් ගමනක් යන ගමන් ඒකට ධර්මයේ ධර්ම සම්මර්ෂණය දෙනවා. ධර්මයට අනුකූලව නුවණ මෙහෙවන්න යෝනිසෝ මනසිකාරය දෙන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාවකේ දෙන්න. මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. මෙච්චර අතටම ලැබිච්ච වෙලාවේ අපි අතහරලා දිව්‍ය ලෝකෙ හිතුවා. අපි අතට ලැබිච්ච අවස්ථාව දිව්‍ය ලෝකේ කොහොමත් යනවා අපි. ධර්මය අවංකව දියුණු කරගෙන ගියොත් එයා කොහොමද සුගතිය යනවා. ආය අමුතුවෙන් එහෙල්ලගෙන ඉන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩනවා නම් නිවන අරමුණු කරලා එයා කොහොමත් සුගතිය යන කෙනෙක්. ඊ වැඩෙන්නේ සීක බලධර්ම. දේවතානුස්සතිය වගේවා නිකම්ම වැඩෙනවා. ඒ නිසා අපි මේ ජීවිතේ අතහැරලා ධර්මය අල්ලන්න ගන්න උත්සාහය එහෙ ගිහින් කරනවා කියලා හිතුවොත් අන්න අතට ලැබිච්ච අවස්ථාව අතහැරිය වෙනවා. ඒ නිසා වීර්ය වඩන්න උත්සාහ ගන්න. අපි දන්නේ පින කියන එක කෙනෙකුට මතුවෙන්න පුළුවන්. ධර්ම අවබෝධයට උත්සාහයක් ගන්න. හැබැයි ඒක මතක තියාගන්න බුදුරජාණන් වහන්සේම දේශනාවේ පෙන්නනවා. ඒක අපිට ශනිකව වමනාව තිබ්බා කියලා වෙන දෙයක් නෙමෙයි. ඒක මතක තියාගන්න. උපමා කීපයක් තියෙන එක උපමාවක බුදුහාමුදුරු මජ්ක්‍ධිම නිකායේ පෙන්නනවා මහණෙනි ලීයක් යතු ගන්න. ලීයේ යතු ගන්න කෙනා එකපාරක් දෙපාරක් මෙහෙම අතුල්ලලා බලනවා යතු කැටේ ගෙවුනද කියලා. නෑ. තව දෙතුන් පාරක් අතුල්ලලා බලනවා ගෙවිලා වැඩක් නෑ නේ මේක ගෙවින්නේ නෑ කියලා හිතනවා. එහෙම ගෙවිනවද? නෑ බුදුරජාණන් වහන්සේ වදාළා යා කාලයක් යතු ගාගෙන යනකොට එක වෙලාවක් යනවා යා අතිල්ලුවට ගෑවෙන්නේ නෑ. අන්න යාර තේරෙනවා ගෙවිලා. අන්න ඒ වගේ තමයි මාර්ගයේ වඩා දවසක් දෙකක් භාවනා කළා මගේ කෙලිස් කොච්චර දැන් ගෙවිලාද කියලා බලන්න බෑ. ඊළඟ සතිය භාවනා කරලා බලනවා මම දැන් කොතනද ඉන්නේ දැන් කෙලිස් 100ට කීයක් ඉවරද? එහෙම හොයන්න බෑ. කාලයක් මාර්ගය වඩාගෙන යනකොට යම් දවසක අපිට තේරෙනවා තමන්ගේ ධර්මාවබෝධයට හිත වැඩෙන හැටි තමන්ට තේරෙනවා. ඒක හොඳ සිහියෙන් යා යුතු ගමන. ඒක
ඒකයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාවේ තියෙන්නේ තමන් හිත ගැන සිහියෙන් ඉඳලා වඩාගෙන යනකොට තමන්ගේ හිතේ ඇති වෙන தත්ත්වය දකින්නේ තමන්, පිට කෙනෙක් නෙමෙයි. පිට කෙනෙක් කියනවා නම් ඔයා මෙහෙමයි කියලා ඒක අමාරු වැටීමක්. හොඳට මතක තියාගන්න සාරිපුත්ත හාමුදුරන්ටවත් කාටවත් මාර්ගඵලයක් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට විතරයි කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්ම බලලා හරියටම ඉලක්කෙට ධර්මයේ දේශනා කරන්න පුළුවන්. කෙනෙක්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය බලන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒකට අපි කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ. සාරිපුත්ත මහරහතන් වහන්සේට ධර්ම චක්‍රය පවත්වන්න පුළුවන් මේ විදිහට. හැබැයි කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය බලන්නත් බෑ. එයාට අවබෝධ වුණාද කියලා සාරිපුත්ත හාමුදුරන්ට බලන්නත් බෑ. එක තැනක තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගෝලෙක්. උපදෙස් දෙනවා හිත වැඩෙන්නේ නැහැ. එක එක භාවනා ක්‍රම කියනවා සාරිපුත්ත හාමුදුරුවෝ ඔබ මෙහෙම කරන්න, ඔබ මෙහෙම කරන්න, ඔබ මේ විදිහටත් බලන්න. වැඩි හරියන්නේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරනවා මගේ ශාස්ත්‍රඥ වහන්සේ ළඟට මෙක්කන් යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් එනවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි වහන්සේ වහන්සේ මේ ස්වාමීන් වහන්සේ හරිය ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච රජ පවුලක රාජකුමාරයෙක් කියනවා. ගොඩාක් වීර්ය වඩනවා. මම මේ වගේ උපදෙස් දුන්නා හිත වැඩෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. බලලා කිව්වා සාරිපුත්ත එහෙනම් හවස් වෙලා එන්න කිව්වා. ගෝලයා එක්ක යන්න. ගෝලයා තියලා යන්න කිව්වා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ හොඳයි ස්වාමීනි කියලා වැඩියා. අර හාමුදුරුවෝ දැන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මොකුත් කිව්වේ නැහැ. ඔබ මේ යන්න කිව්වා ජේතවනේ පොකුණ ළඟට වෙලා ඉන්නකෝ කිව්වා එච්චරයි. දැන් ගිහිල්ලා පොකුණ ළඟ වාඩි වුණා. කල්පනා කරා ඉතින් බුදුහාමුදුරුවෝ මට මොකද උපදෙසක් දුන්නෙත් නැහැ, භාවනාවක් කිව්වෙත් නැහැ. පොකුණ දිහා බලාගෙන ඉන්නකොට ලස්සන නෙළුම් මල් වගේ පොකුණ පිපිලා. බලාගෙන ඉන්නකොට හිත ඇදිලා ගියා. පෙර සංසාර පුරුද්ද තිබුණේ කලාකාමී. බුදුරජාණන් වහන්සේ ඒකයි එතනට ඇරි. අර මල් වලට හිත ඇදිලා යනකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය නම් අදිෂ්ඨානයක් කරා අර ලස්සන මල් බලාගෙන ඉන්නේ නැති ඉක්මනින් පිපිලා කුණු වෙලා පර වෙලා වැක්කිරිලා දිය වෙලා ගියා. ඒ මොහොතේම මෙනෙහි කරා මගේ කයත් මේ වගේ නේද කියලා අර නිමිත්තම අරගෙන භාවනා කරා සුළු වෙලාවකින් රහත් වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ එනකොට ගෝලයා රහත් වෙලත් ඉවරයි. ඒක තමයි බුදු කෙනෙක්ගේ තියෙන හැකියාව. ඒ නිසා මතක තියාගන්න මොකද රහතන් වහන්සේලා තුල ඔබට මම කියන්නේ තේරුම් ගන්න. රහතන් වහන්සේ නමක් වුණා. මහා පන්තක මහරහතන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරන්ට දීපු උපදේශ හරිද වැරදිද? මල්ලි ගාතාවක්වත් පාඩම් කරගන්න බැයි නම් සිවුරු ඇල්ලලා යන්න කිව්වා. ඔබට හරියන්නේ නැහැ කිය මේ ශාසනය. චුල්ලපන්තක හාමුදුරුවෝ පැත්තකට වෙලා ආඩාඩා ඉන්නවා. බුදුරජාණන් වහන්සේව මොකද චුල්ලපන්තක? අනේ ස්වාමීනි මහා පන්තක ස්වාමීන් වහන්සේ මට සිවුරු ඇල්ලලා යන්න කිව්වා. ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න කිව්වා. ගාතාවක්වත් පාඩම් කරන්න බැයි නම් බුදුරජාණන් වහන්සේ එක්කන් ගියා. ගිහිල්ලා කියනවා මේක දේශනාවේ බලන්න. චුල්ලපන්තක මේ බුද්ධ ශාසනයේ මහා පන්තකගේ දෙයක් නෙමෙයි කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ එදා ජීවකගේ නිවසේ දානෙට වඩින්න කලින් සුදු රෙදි කඩක් දුන්නා. රජෝහරණම් කියලා ඔබ රෙදි කඩ පිළිමදින්න. බුදුරජාණන් වහන්සේ සංඝයා එක්ක දානෙට වැඩියා. දානෙට වැඩම කළා දානෙ බෙදන්න හදනකොට පාත්‍රය අතින් වැහුවා. ජීවක අහනවා "ඇයි ස්වාමීනි මගේ වැරද්දක් වුණාද?" "නෑ ජීවක එක භික්ෂුවක් ඉන්නවා කිව්වා ආරාමේ. උන්වහන්සේව දැන් එක්කන් ඉන්න කාලයයි කිව්වා." චුල්ලපන්තක හාමුදුරුවෝ විතරක් තියලා ගියේ සංඝයා එක්ක දානෙ. සේවකෙක් දුවන් ගියා ජීවක අඹවණේට. යනකොට එකම එක්කිනා එක එක ස්වරූපෙන්. චුල්ලපන්තක හාමුදුරුවෝම එක්කෙනෙක් සක්මන් කරනවා, එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා, එක්කෙනෙක් සිවුරු වඩනවා, තව කෙනෙක් මිදුල අතු ගන්නවා. ගිය සැනින් ආපහු ආවා. අනේ ස්වාමීනි එතන එක්කෙනා එක එක ස්වරූපෙන් ඉන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ ආයෙමත් යන්න. ගිහින් මේ පිරිස අතරට ගිහිලා කවුද චුල්ලපන්තක කියලා අහන්න. එක්කෙනෙක් කතා කරයි කියනවා. එයාගේ අතින් අල්ලන්න. ඒකට ඔක්කොම නැති වෙයි. එයාව එක්කන් ඉන්න කියනවා. එක්කන් ආවා. සංඝ පිරිස අතරදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ තමයි මගේ බුද්ධ ශාසනයේ මනෝමය ශරීරමවන භික්ෂූන් අතර අග්‍රම කෙනා. ඒ ටිකට රහත් වෙලා අග්‍රස්ථානයක් ලැබුණා. එතකොට අපිට පේනවා බාහිරින් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොර කවුරු කිව්වත් ධර්මයට ගලපලා මිසක් අහු වෙන්න නම් එපා. එහෙම නැත්නම් අපි අමාරු වෙනවා. මොකද අද අපිට මේ සද්ධර්මයේ තියෙන
කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන කාලේ අපිට මේ වෙලාවේ අපි මේක අල්ලගත්තේ නැත්නම් අපි අමාරු වැටෙනවා. ඒ නිසා ඔය ටික හොඳට හිතන්න. අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් පින්වතුනි ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ මොන විදියට හුස්ම ටිකයි කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා මනුස්ස ජීවිතයක් ලැබිලා ෂණ සම්පත්තිය ලැබිලා ඔබට සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සු අතර නිකන් ඔබම හිතන්නකෝ නිකන් සාමාන්‍ය මිනිස්සු අතර ඔබ යම් තැනකට ජීවිතය ඇවිල්ලා නැද්ද? ලෞකික පැත්තෙන් හරි යමක් ගොඩනගා ගත්තනේ. ජීවිතේ යම් ස්ථාවරයකට යම් ගොඩ නැගුණා. හැබැයි මතක තියාගන්න සංසාර ගමනේ අපි අනාතයි. අපි ආචාර්ය වුණත් මහාචාර්ය වුණත් මොන බුද්ධිය තිබ්බත් මොන ගෙවල් ගහලා තිබ්බත් පත්තරම් පොරෝගෙන හිටියත් වාහන 50ක් 100ක් අපිට තිබ්බා සංසාර ගමනේ අපි අනාතයි. සෝවාන්වත් වෙලා නැත්නම් සතර අපාය අපි මහගෙදර වගේ. ඒ පිණිස වීරිය වඩන්න. ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න. එතකොට ඔබ ලෞකික පැත්තෙනුයි ලෝකෝත්තර පැත්තෙනුයි දෙපැත්තෙම ජයගත්ත පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මයේ කරා යන උත්සාහයක් ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාවම ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.